අයිබෝවන් 11 වසර දෙවන වාරයේ පළවෙනි පාඩම අපේ පද්ධති පාඩම. යටතේ අපි ඉගෙන ගමු අද ආහාර ජීර්ණ පද්ධතිය ව්‍යවහා කෘත්‍ය කියන්නේ කුමක්ද කියලා. රයිට්. අපි මුලින්ම බලමු ආහාරවල අඩංගු පෝෂක කොටස්. මොනවද පුතේ මේ ආහාරවල අඩංගු පෝෂක කොටස්? ආහාරවල අඩංගු පෝෂක කොටස් එකක් තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ගත්තහම ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් වර්ග තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. අපි ගත්තොත් එම මොනොසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. නම් කාබෝහයිඩ්‍රේට් වර්ග තුනයි මොනොසැකරයිඩ් මම කෙටියෙන් දාන්නම්. මොනොසැකරයිඩ් දෙකක් එකට එකතු වෙලා හැදෙනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් වර්ග රාශියක් එකට එකතු වෙලා හැදෙනවා පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඒ අතරින් අපි දන්නා මොනොසැකරයිඩ් වර්ග තුනයි. මොනවද? ග්ලූකෝස්, fructose, galactose. Glucose, fructose, galactose. ඩයිසැකරයිඩ් වර්ග තුනයි. මොනවද? maltose, sucrose, lactose. Maltose, sucrose, lactose. පොලිසැකරයිඩ් වර්ග තුනයි. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. right. then මේ කාබෝහයිඩ්‍රේට් ගත්තොත් පුතේ කාබෝහයිඩ්‍රේට් අතරින් මොනොසැකරයිඩ් තමයි සරලතම කාබෝහයිඩ්‍රේට්. එතකොට මොනොසැකරයිඩ් අණු රාශියක් එකට එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් එන්නේ. ඩයිසැකරයිඩ් අණු රාශියක් එහෙම නැත්නම් මොනොසැකරයිඩ් අණු රාශියක් එකට එකතු වෙලා පොලිසැකරයිඩ් හැදෙනවා. ඒකෝ පිෂ්ඨය කියන්නේ සංකීර්ණ කාබනික සංයෝගය. එතකොට අපි ගන්න ආහාර බොහොමයක අඩංගු වෙලා තියෙන සංකීර්ණ කාබනික සංයෝගය. බත් පාන්, පිටු රොටි, අලබතල, මඤ්ඤොක්තා, කොස්දෙල් කියන්නේ පිෂ්ඨය අඩංගු ආහාර. ඒවා අපේ ශරීරයට ඍජුවම ඒවැ තියෙන පෝෂක කොටස් අවශෝෂණය කරගන්න බෑ. ඊගොඩ අපි ගත්තොත් අපි ගමු ප්‍රෝටීන් අඩංගු ආහාර. මස්, මාළු, කිරි, බිත්තර, දඹල, කඩල, කවුපි, සෝයා බෝච්චි වගේ ආහාර. මේ ආහාර ගත්තොත් මේ ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන්නේ ඇමයිනෝ අම්ල අණු රාශියක් එකට එකතු වෙලා තමයි ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන්නේ. ඊගාවට ලිපිඩ ගත්තොත් මේ ලිපිඩ නිර්මාණය වෙලා තියෙන්නේ මේද අම්ල අණුවක් සහ ග්ලිසරෝල් අණුවක් එකට එකතු වෙලා තමයි ලිපිඩ නිර්මාණය වෙලා තියෙන්නේ. right. එතකොට
අපි ගන්න ආහාරවල ප්‍රධාන වශයෙන් තියෙනවා පෝෂක පදාර්ථ වර්ග තුනක්. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ. එතකොට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ කියන්නේ පුතේ සංකීර්ණ කාබනික සංයෝග වර්ගයක්. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ කියන්නේ සංකීර්ණ කාබනික සංයෝගයක්. ඊට අමතරව විටමින් වර්ග, खनिज ලවණ වර්ග අපි ගන්න ආහාරවල අඩංගුයි. right. එතකොට මේ ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග ප්‍රෝටීන ටික, ලිපිඩ ටික, කාබෝහයිඩ්‍රේට් ටික ඍජුවම අපේ ශරීරයට අවශෝෂණය කරගන්න බෑ. අවශෝෂණය කරගන්න බෑ. එහෙනම් මේ කාබෝහයිඩ්‍රේට ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ සරල කාබනික සංයෝග බවට, ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට, ලිපිඩ ටික මේද අම්ල ධන ග්ලිසරෝල් බවට බිඳ වැටෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ ආහාර අපේ ශරීරයට පුරා ගන්න, අවශෝෂණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග, ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග ශරීරයට අවශෝෂණය කරගත හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය අපි කියනවා ආහාර ජීවනය. එහෙනම් මොකක්ද ආහාර ජීවනය කියන්නේ පුතේ? ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග ශරීරයට අවශෝෂණය කරගත හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය අපි කියනවා ආහාර ජීවනය. එහෙනම් ප්‍රෝටීන් අඩංගු ආහාරය කෙලින්ම අපේ ශරීරයට අවශෝෂණය කරගන්න බෑ. ලිපිඩ අඩංගු ආහාරය ඍජුවම අපේ ශරීරයට අවශෝෂණය කරගන්න බෑ. හැබැයි සමහර වෙලාවට අපි ග්ලූකෝස් ආහාරයට ගන්නවා. ඒවා ෂණිකව අපේ ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ තුල ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල සරලතම සංයෝගයක්. ඊට අමතරව විටමින් වර්ග, ඛනිජ ලවණ අපේ ශරීරයට ජීර්ණයකින් තොරව අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. right. එහෙනම් ආහාර ජීර්ණය කියන්නේ මොකද්ද? ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග ශරීරයට අවශෝෂණය කරගත හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය අපි කියනවා ආහාර ජීර්ණය. හොඳයි. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් මේ ආහාර ජීර්ණ පද්ධතිය තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා හැඩ ගැහිලා තියෙන පද්ධතිය. එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතියේ අපිට මුලින්ම හමු වෙනවා මුඛය. අපිට මුලින්ම හමු වෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ මුඛය. ඊගාවට මෙතන තියෙනවා මුඛ කුහරය. මුඛය, මුඛ කුහරය. ඊගාවට මෙන්න මෙතන තියෙනවා ග්‍රසනිකාව. ඊගාවට මෙන්න මේ දිග නාලාකාර ව්‍යුහය අපි සලකනවා අන්න ස්රෝතය. අන්න ස්රෝතය. අන්න ස්රෝතය. ඊගාවට ආමාශය. ආමාශය. ඊගාවට මෙතන තියෙනවා කුඩා අන්ත්‍රය. ඊගාට මේ පැත්තෙන් අපිට හමු වෙනවා මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය, මහා අන්ත්‍රය. ඊගාවට බුද මාර්ගය, ගුදය. මේ සරලව අපේ ආහාර ජීර්ණ පද්ධතියත් කොටස්. ඊට අමතරව අක්මාව. ඊගාවට මේ කොළ පාටින් දැක්කෙන ව්‍යුහය පිත්තාශය. ඊගාවට මේ කහ පාටින් වලට පේනවා ඇති දැක්කෙන ව්‍යුහය අග්න්‍යාශය. වගේ විවිධ ග්‍රන්ථි වර්ග මුඛයේ තියෙන ක්‍රේට ග්‍රන්ථි අපේ ආහාර ජීර්ණ පද්ධතියට අයත් වෙනවා. එහෙනම් අපි චුට්ටක් බලමු සැකවින් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු වෙලා තියෙන විවිධ අවයව මොනවද කියලා.
අපි ආහාරයට ගන්නකොට in digestion, food is changed by the organs into a soluble form to be absorbed by the body. Food in the mouth is mixed with saliva. මුඛය තුලට දාගන්න. Saliva මුඛය begins to dissolve the food as the teeth grind and මුඛ cut. කුහරය. Food is forced back into the throat, pharynx, by the tongue. ඊට පස්සේ දිව මගින් ආහාරය පහළට Stimulates the ගන්නවා. salivary මෙන්න glands. මෙතන තියෙනවා The ග්‍රසනිකාව. pharynx is pulled upwards to ග්‍රසනිකාවේ mediate the විශේෂිත blood අවයවයක් flow තමයි change. පිළිකාව. Food goes ඊගාවට from the ආහාරය pharynx අන්න to the ස්රෝතය esophagus. දිගේ පහළට Food එනවා. moves down the esophagus by peristalsis. ඊගාට අපිට හම් The වෙනවා peristaltic මේ fluid ජේ reaches අකුර the හැදෙන esophageal මල්ල sphincter and ආමාශය. enters the stomach. The unique muscular ආමාශයට structure of the ඇතුළු වෙච්ච stomach ආහාරය breaks the food into ඊට පස්සේ small ඇතුළු pieces වෙනවා called chyme. කුඩාන්ත්‍රයට. Chyme exits through the pyloric මේ sphincter නැමී into the සහිත දිග duodenum of the නාලාකාර small intestine. වටය The වගේ major තියෙන portion of එක තමයි absorption and කුඩාන්ත්‍රය. digestion occurs in the කුඩාන්ත්‍රයේ small දිගේ එන intestine. ආහාර The these ඊගාවට processes ඇතුළු secrete වෙනවා enzymes that supplement the digestive enzymes of the මහාන්ත්‍රය. pancreas and liver. This completes the chemical process of digestion. The walls are covered with villi where nutrient absorption takes place. The structure of each villus contains a capillary and lacteal to pick up the digested nutrients. The nutrients are now transported by the blood to all the cells of the කුඩාන්ත්‍රයේදී body. අර ආහාරයේ තියෙන පෝෂක පදාර්ථ The රුධිර සංසරණ undigested පද්ධතිය food පුරාගෙන reaches the ඊගාවට ileocecal ආහාරය ගමන් bowel and කරනවා enters the large intestine. The මහාන්ත්‍රයට. මහාන්ත්‍රයේ දිගේ යන colon ආහාරය absorbs water, manufactures vitamins, බුද්ධ produces mucus, මාර්ගයේ and forms ඔස්සේ endothelial species. ශරීරයෙන් බැහැර වෙලා යනවා. අපේ ශරීරයේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන අවයව ටික. ආමාශය, ඊගාවට මහාන්ත්‍රය, කුඩාන්ත්‍රය, ඊගාවට ඒකට බාහිරින් සම්බන්ධ වෙලා තියෙන අක්මාව, අග්න්‍යාශය වගේ ඉන්ද්‍රියකාව. right. අපි ආහාරයට ගත්තොත් ඒ ආහාරය අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ගමන් ගන්න ගමන් මාර්ගයක් තියෙනවා. බලමු මොකක්ද මේ ගමන් මාර්ගය? අපි ආහාරයක් ගත්තාම ඒ ආහාරය ගමන් කරන ගමන් මාර්ගය. අපි මුලින්ම ආහාරය ඇතුල් කරගන්නවා. මුඛය හරහා ඇතුල් වෙනවා මුඛ කුහරය. මුඛ කුහරය. මුඛ කුහරයට ඇතුල් වෙච්ච ආහාර ඊගාවට ඇතුල් වෙනවා මෙන්න මේ හරියේ තියෙන ඉන්ද්‍රිකාව ග්‍රසනිකාව. ග්‍රසනිකාවට ඇතුල් වෙච්ච ආහාර ඊගාවට දිග නාලාකාර ව්‍යුහයකට ඇතුල් වෙනවා. අපි ඒකට කියනවා අන්න ස්රෝතය. ඒ ආහාරය ඊළඟට ඇතුල් වෙනවා ජේ අකුර හැඩති මේ මල්ල අපි කියනවා ආමාශය. ආමාශයට ඇතුල් වෙච්ච ආහාරය ඊගාවට ඇතුල් වෙනවා මේ කුඩාන්ත්‍රයේ ආරම්භක කොටස. මේ කොටස කුඩාන්ත්‍රයේ ආරම්භක කොටස. මම ඒක වෙනම ලියන්නම්. කුඩාන්ත්‍රයේ ආරම්භක කොටස අපි කියනවා ග්‍රහණිය. එහෙනම් ඊගාවට ආහාරය ඇතුල් වෙනවා ග්‍රහණියට. ග්‍රහණියට ඇතුල් වෙච්ච ආහාර ඒ කුඩාන්ත්‍රයේම කොටසක් තමයි. මම ඒක වෙනම ගත්තේ අපිට ආහාර ජීර්ණ ක්‍රියාවලිය විස්තර කරන්න මේ පහසුවට. ග්‍රහණියේ අඩංගු ආහාර ඊගාවට ඇතුල් වෙනවා කුඩා ආන්ත්‍රය. කුඩාන්ත්‍රයේ තියෙන ආහාර ඊගාවට ඇතුල් වෙනවා මෙතෙන්දී මහාන්ත්‍රයට. මහාන්ත්‍රයට ඇතුල් වෙච්ච ආහාර ඇතුල් වෙනවා ගුද මාර්ගයට. ගුද මාර්ගයට ඇතුල් වෙච්ච ආහාර ඒ අනවශ්‍ය ද්‍රව්‍ය ගුදේ ඔස්සේ බාහිරයට පිට වෙලා යනවා. එහෙනම් අපි ගන්න ආහාරය ආහාර ජීර්ණ පද්ධතිය තුල ගමන් කරන ගමන් මාර්ගය මොකක්ද පුතේ? මුඛය, ඊගාට මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්න ස්රෝතය. මම මේ විදිහට පාර දාන්නම්. මුඛය, මුඛ කුහරය, ග්‍රසනිකාව,
අන්න ස්රෝතය, ඊගාවට ආමාශය, ග්‍රහණිය, ඊගාවට කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, බුද මාර්ගය ඔස්සේ බුදය හරහා බාහිර පරිසරයට පිටට යනවා. මෙන්න ආහාර ජීර්ණ පද්ධතියේදී ඍජුවම ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙන අපේ අවයව. ඊට අමතරව ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාහිරින් සම්බන්ධ වෙන තවත් අවයව කීපයක්, ග්‍රන්ථි කීපයක් තියෙනවා. එකක් තමයි මුඛයේදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙන්න මුඛයේදී අපේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ වෙනවා කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි. ඊගාවට මේ ග්‍රහණියේදී කියන්නේ කුඩාන්ත්‍රයේ ආරම්භක කොටසේදී අපේ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙනවා අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය කියන ඉන්ද්‍රියකා. එහෙනම් අක්මාව, ඊගාවට අග්න්‍යාශය, ඊගාවට සම්බන්ධ වෙනවා පිත්තාශය. මේ අපි සඳහන් කළේ ආහාර ජීර්ණ පද්ධතියට බාහිරින් සම්බන්ධ වෙන ග්‍රන්ථි. ඒක ග්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය, පිත්තාශය වගේ ඉන්ද්‍රිය. රයිට්. දැන් ආහාර ජීර්ණයේ ප්‍රධාන අවස්ථා. අපි ආහාරයක් ගන්නකොට මුලින්ම මොකද කරන්නේ? ඕනිම ආහාරයක් අපි අල්ල ගන්නවා. ආහාරය අපි අල්ල ගන්නවා. අතින් අල්ලගෙන තමයි ඊගාට මුඛයට අපි දාගන්නේ. එහෙනම් ආහාර ජීර්ණයේ පද්ධතියේ ජීර්ණයේ පළමු වන ක්‍රියාවලිය තමයි අධිග්‍රහණය. දෙවන ක්‍රියාවලිය අධිග්‍රහණය කරගත්තු ආහාරය ඊගාවට ශරීරය තුලදී ජීර්ණයට ලක් වෙනවා. අධිග්‍රහණය. ඊගාවට ජීර්ණය. දැන් ආහාරය අල්ලගත්තා. අල්ලගෙන අපි මුඛයට දාලා හපලා දැන් ජීර්ණය කරන්න පටන් ගත්තා. ජීර්ණය වෙලා ඉවරනාට පස්සේ ඒ ජීර්ණය වෙච්ච ආහාරයේ තියෙන පෝෂක වර්ග අපේ ශරීරයට උරා ගන්න ඕනේ. අවශෝෂණය කර ගන්න ඕනේ. නම් අවශෝෂණය. හැබැයි ආහාරයේ තියෙන හැම දෙයක්ම අපේ ශරීරයට උරා ගන්න නැහැ. ශරීරයේ එයාට අවශ්‍ය දේවල්, ආහාරයේ තියෙන අවශ්‍ය දේවල් විතරයි එයාට අවශෝෂණය කරගන්නේ. ඉතිරි දේවල් ශරීරයට අනවශ්‍ය දේවල් ශරීරයෙන් පිට කරන්න ඕනේ. නම් මල පහ කිරීම. එහෙනම් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාවලි හතරයි පුතේ. මොනවද? අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය සහ මල පහ කිරීම. රයිට්. මේ ආහාර ජීර්ණය ගත්තහම පුතේ ආහාර ජීර්ණය ප්‍රධාන ක්‍රියාවලි දෙකකට සිද්ධ වෙනවා. ආහාර ජීර්ණය ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය, අනික තමයි රසායනික ජීර්ණය. දැන් මම පාඩම පටන් ගන්නකොටම මම කිව්වා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක්, ප්‍රෝටීන් අඩංගු ආහාරයක්, ලිපිඩ අඩංගු ආහාරයක් අපි ආහාරයට ගත්තොත් ඒවා කෙලින්ම අපේ ශරීරයට උරා ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි පාන් කෑල්ලක් කනවා. ඒතර පාන් කෑල්ලේ තියෙන පිෂ්ඨය ටික කෙලින්ම අපේ ශරීරයට උරා ගන්න බෑ. නැන් ඒ පාන් කෑල්ල, ඒ ආහාරය පළමුව ජීර්ණය වෙනවා. ඒක ප්‍රධාන ක්‍රම දෙක. එකක් යාන්ත්‍රික ජීර්ණය. මෙතෙන්දි වෙන්නේ අපි පාන් කෑල්ලක් මුඛයට දාලා දත් මගින් හොඳට හපනවා. පාන් කෑල්ල හපනකොට පාන් කෑල්ල චූටි කෑලි වලට කැඩිලා යනවා.
චූටි චූටි කැලි වලට කැඩිලා යනවා. ඒකට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය. ඒකට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මේ වගේ පෙට්ටියක් ගමු. එතකොට මේකේ පැති 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මම මේක හරියටම දෙකට මැදින් කැපුවොත් මේ පෙට්ටියේ අර පැති 6ට අමතරව අලුතෙන් පැති දෙකක් එකතු වෙනවා. අයනම මේ විදිහට මම මේ පෙට්ටියේ චූටි චූටි කැලි වලට කැපුවොත් මේ පෙට්ටියේ පෘෂ්ඨ වර්ගඵලය පෘෂ්ඨ ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ඒ වගේම තමයි ආහාරය. අපි ආහාරය මුඛයේ දත් වලින් හපනකොට ආහාරයේ චූටි චූටි කැලි වලට කැඩෙනවා. එතකොට ආහාරයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ආහාරයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ඒක අපේ ජීර්ණ ක්‍රියාවලියට පහසුයි. දැන් මුඛය තුලදී දත් වලින් ආහාරයේ චූටි කැලි වලට අපි කඩා ගන්නවා. ඊගාවට රසායනික ජීර්ණය. අපේ ශරීරයේ තුල අඩංගු එන්සයිම අර ආහාර මත ක්‍රියාත්මක වෙලා ඒ ආහාරවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි පාන් කෑල්ලක් ආහාරයට ගන්නකොට මුඛයේ තියෙන කේට ග්‍රන්ථි වලින් නිකුත් වෙන ටයිලින් කියන එන්සයිම් මගින් පාන් කෑල්ලේ තියෙන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. අන්න ඒක රසායනික ජීර්ණ ක්‍රියාවලිය. එහෙනම් ආහාර ජීර්ණය ප්‍රධාන ආකාර දෙකයි. යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණයේදී ආහාරයේ කුඩා කොටස් වලට කැඩීම නිසා පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. රසායනික ජීර්ණයේදී අපේ ශරීරයේ අඩංගු එන්සයිම් මගින් ආහාරය රසායනික ක්‍රියාවලියක නැත්නම් සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් වීම සිදු වෙනවා. හැබැයි මම කිව්වා ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් වල අවසාන ඵලය. ඒවා තවදුරටත් සරල ද්‍රව්‍ය බවට පත් කරන්න උන නැහැ. ඒකෙන්ද ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ ආහාර, විටමින්, සමහර khනිජ ලවණ වගේ දේවල් ඍජුවම මේ ජීර්ණ ක්‍රියාවලියෙන් තොරව ඍජුවම අපේ ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් මොකද්ද ආහාර ජීර්ණය කියලා කිව්වේ? ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරලා ශරීරයට අවශෝෂණය කර ගැනීම පහසු කරගන්න. ආහාර ජීර්ණයේ ප්‍රධාන පියවර 4යි. මොනවද? අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය සහ මල පහ කිරීම. ඒ යටතේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණයේදී සිද්ධ වෙන්නේ මොකද පුතේ? ආහාරයේ කුඩා කොටස් වලට කැඩිලා ආහාරයේ පුෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. රසායනික ජීර්ණයේදී මොකද වෙන්නේ පුතේ? රසායනික ජීර්ණයේදී ආහාරයේ සමග විවිධ එන්සයිම් වර්ග ක්‍රියාත්මක වෙලා ඒ ආහාරයේ රසායනික ජීර්ණ ක්‍රියාවලියකට ලක් කිරීම සිද්ධ කරනවා.